මහා වරම් රාශිය අපට ලබා දුන්නා වූ මාර්ගය හැටියටයි ශ්‍රී කුරුසේ ස්වාමින් වහන්සේත් අපි හැරෙන්නේ. එතනින් අතර වෙන්නේ අපි කවුරුත්. ඒ නිහාට යනවා. ඒ එහා ගමන ඊට වඩා දීර්ඝ ගමනක්. ස්වාමින් වහන්සේ කුරුසයෙන් ආරම්භ කළා වූ ඒ වරප්‍රසාදයේ ගඟ අප ජීවිතයන් ඔස්සේ ගලාගෙන සුදාත්මයන් වහන්සේ තුලින් අද ජීවත් වන හෙට ජීවත් වෙන්න ඉන්න මේ ලෝකයේ අවසන් දක්වා ජීවත් වන්නා වූ සෑම දිනාටම දෙවන් වහන්සේගේ ආලෝකය දානය කරමින් සුදාත්මයන් වහන්සේගේ බලය දානය කරමින් ගලා යන්නා වූ මහා ගංගාවක් බවට පත් වෙලා තිබෙන්නේ. මේ මොහොතේ අපි ඒ නිසා සුදාත්මයන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ දීමනාවන්ගෙන් සදා කාලයට ප්‍රසායමත් කරන්නා වූ සුදාත්මයන් වහන්සේට අපි ආයදිමු. අපි එක්කෙනෙක් කෙනාගේ ජීවිතයන් ආලෝකමත් කරන්න කියලා. අප ජීවිතයන් ශක්තිමත් කරන්න කියලා. අප ජීවිතයන් ස්වාමීන් වහන්සේගේ කුරුසියේ මාර්ගයේ යන්නට අවශ්‍ය වන්නා වූ ආලෝකයෙන් බලවත් කරන්න කියලා. ඉතින් එහාට පියාණන් වහන්සේට ප්‍රසන්න වන්නා වූ ජීවිතයක් අප තුළ ඇති කර ගන්නට අවශ්‍ය වන්නා වරප්‍රසාදයෙන් ආයදිමින් අපි සුදාත්මයන් වහන්සේ අදිමු. ස්වාමීන් වහන්සේ කුරුසිය මග යන්නට කුරුසිය ජයග්‍රහණය කර ගන්නට ඔබ වහන්සේ අපට මාර්ගය සලසන්න. ඔබ වහන්සේ අපට ජීවනය දානය කරන්න. චුදෝ ස්වාමීන් වහන්සේ සහනය ඔබ තුළට දානය කරමින් ඔබ හිස් බව පුරවාලන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිතය බලවත් කරන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ ජේස් වහන්සේගේ කුරුසිය මග අප ජීවිත මග කරන ඔබ වහන්සේ ඒ නිසා සුදාත්මයන්නි ඔබ වහන්සේගේ බලයෙන් පිරෙනට ඔබ වහන්සේගේ සවියෙන් පිරෙනට අප කොට නගන්න. දේව්පියාණන් වහන්සේගේ සත්විද වරම් අපට දානය කරමින් එදිනෙදා ජීවිතය තුළ දේව්පියාණන් වහන්සේගේ කීකරු දරුවන් වන්නට ස්වාමින් වහන්සේගේ වචනය අනුගමනය කරන්නා වූ ඒ වචනය තුළ ජීවත් වන්නා වූ දේව දරුවන් කරන්නට මඟ සලස්වන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ සුදෝ ස්වාමිනී එනිසා ඔබ වහන්සේගේ ඥානාලෝකය අපට දෙන්න. ජීවිතේ අඳුර පළවා හරින්නට ජීවිතයන් ආලෝකමත් කරන්නට ලෝකයේ තුල තිබෙනා වූ අඳුර පහ කරන්නට
ඔබ වහන්සේ අපව ඔබ වහන්සේගේ දෑති ආයෝජන කරගන්නා ආකාරයටම අප තුළ තිබෙනා වූ අන්ධකාරය පහ කරන්නට ස්වාමීන් වහන්සේගේ ආලෝකයත් බලයත් අපට දානය කරන්න. ඒ බලය තුළ සදාර දෙන්නට ඔබ වහන්සේගේ වරම් අපට දෙන්න. නපුර පරාජය කරන්නට අප මෙහෙවන්න සුද වූ ස්වාමීනි. වරම් දෝ ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රදාන කර තිබෙන්නා වූ අනේකාකෘති මනාවන් වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. ඒ ශුද්ධාත්ම බලය තුල ක්‍රියාත්මක වන්නා වූ අපට ඔබ වහන්සේගේ ස්පර්ශය හැඟෙනවා. ඔබ වහන්සේ අපව මෙහෙවන බව විශ්වාසයි. ඒ මෙහෙවීම තුළ බොහෝ වේදනාවන් දරාගෙන ඔබ වහන්සේ පසුපස යන්නට අපට පුළුවන්. එපමණක් නෙවෙයි අපේ අවශ්‍යතාවයන් සපුරා දෙන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ. අපේ හඬට හුඟම් දෙන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ. අපට ජීවිත දෙන්නා වූ තෑන් වහන්සේ ඔබ වහන්සේ. ඒ නිසා සුදෝ ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා. හල්ලුයා හල්ලුයා හල්ලුයා. ස්තුති පියාණනි ස්තුති. ප්‍රශංසා වේවා සදා ප්‍රශංසා වේවා. මදාබර සහෝදරවරුනි ශුද්ධ ශ්‍රී කුරුසියේ ජයග්‍රහණයේ මංගල්‍ය පවත්වද්දී පොඩි සිද්ධියක් ඔබට මතක් කරන්න කැමතියි. මේ පුද්ගලයා ජේස්තුම අදහන්නා වූ කෙනෙක් නෙවෙයි. නමුත් හොඳ ආකාර විසු ධර්මය විෂයක් හැටියට ඉගෙනගෙන උගන්වන්න පුළුවන් තත්වයට පත් වෙලා ඉන්නා වූ පුද්ගලයෙක්. නමුත් එක ප්‍රශ්නයක් තිබුණා ඔහුට. ඒ ප්‍රශ්නය මොනියම් ආකාරයෙන් හරි ඇවිල්ලා මටත් ඔහු ඉදිරිපත් කළා. ඒ දක්වා මේ ප්‍රශ්නයට ඉදිරිපත් කළා වූ කිසිම කෙනෙකුගෙන් ඔහුට සෑහීමකට පුළුවන් වන්නා උත්තරයක් නොලැබුණු බවයි කියා පෑවේ. ප්‍රශ්නේ තමයි ඇයි ඔබ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව තිබෙන මෙවැනි කුරුසියක් පළඳනාවකට භාවිතා කරන්නේ? ඒක. දෙවෙනි කොටස ඇයි ඔබේ නිවස්වල තියාගන්නේ ජේසුස් වහන්සේගේ කුරුසියේ ප්‍රතිමාව? කුරුසිය යන ගහලා තිබෙනා ප්‍රතිමාව අපේ නිවස්වල තියාගන්නේ ඇයි? කාරණාවක් තිබුණා ඔහුට අහන්නට. ඒක මම කිව්වා ආගම දන්නා වූ ආගම උගන්වන්න පුළුවන් තත්ත්වයට දන්නා වූ පුද්ගලයෙක් කතෝලිකෙක් නොවුණත්. ඔගේ ප්‍රශ්නේ උනේ ඇයි මේක තියාගන්නේ? මෙවැනි ප්‍රතිමාවක් කුරුසපත් වුණා වූ ජේසුස් වහන්සේ ඉන්න ප්‍රතිමාවක් තියාගන්නේ ඇයි? ඔබ පළඳගන්නේ උන්වහන්සේ උත්ථාන වුණා වූ තෑන් වහන්සේ නම්. ඇයි උත්ථාන වුණා වූ ස්වාමින් වහන්සේගේ ජයග්‍රහණයේ සංකේතයක් ගෙදර තියාගන්නේ නැත්තේ? ඔබ ඔබගේ පළඳනාවේ පැළඳ ගන්න නැත්තේ? ආදර සහෝදරවරුනි, ඇත්තම කියනවා නම් ඒක අහපු ගමන් මට පොඩි ප්‍රශ්නයක් පැන නැගුණා. මේ පුද්ගලයා හොඳ ආකාර ජේසුස් වහන්සේගේ දහම දන්නා කෙනෙක්. මාවට කිව්වා උගන්වන්න පුළුවන් තරමට දන්නා පුද්ගලයෙක්. උත්ථාන ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි කතා කරද්දී එතනයි ජයග්‍රහණය තිබෙනා ස්ථානයේ හැටියට
දකින්නේ අපි සෑම දෙනාම. ඉතින් ඒ නිසා ඔහුගේ මේ ප්‍රශ්නේ යම් ආකාරයකට මාව එහෙම නැත්නම් මේ ප්‍රශ්නට හුඟම් දෙන පුද්ගලයාව අමාරුවේ දාන්නද උත්සාහ කරන්න කියන එක පළමෙන් මට හොයා බලන්න සිද්ධ වුණා. ඒ වලදී මම දැක්ක දේ තමයි නෑ එහෙම චෝදනාවක් නෙමෙයි ඔහුට තිබුණේ. අවංකවම ඔහුට ප්‍රශ්නේ උනේ මේ යේසුස් වහන්සේගේ මරණය ඇයි අපි සංකේතවත් කරගන්න හැම අවස්ථාවකදීම අපගේ පරන්දනාවන් වල අපගේ නිවෙස් වල උන්වහන්සේ උත්ථාන වෙලා තිබෙද්දී ඇයි උත්ථානය ගැන කියා පාන්නේ නැත්තේ ඒ තරම් හයියෙන් කියන එක. මම ටිකක් වෙලා කල්පනා කරලා ඔහුට උත්තරයක් දුන්නා මේ ආකාරයට. යේසුස් වහන්සේගේ මුළු ජීවිතේම එක්තරා ආකාරයකට ජයග්‍රහණයේ ගමනක්. ඒ ගමන ආරම්භය උන්වහන්සේගේ උප්පත්තියයි. ඒ උප්පත්තියේ අවස්ථාවේදීම අපි දැකගන්නේ උන්වහන්සේගේ ජීවිතය බේර ගන්නට තමන්ගේ දේශයෙන් තවත් රටකට පැනලා යන්න සිදුවන්නා වූ අවස්ථාවක්. ඊට පස්ව දකින්නේ මුළු ජීවිත කාලය පුරාම උන්වහන්සේට පක්ෂපාතී වන්නා වූ අය වාගේම උන්වහන්සේට විරුද්ධව නැගී සිටිනා වූ අය. බලය හැම අවස්ථාවකදීම දෝලණය වුණේ උන්වහන්සේ විරුද්ධව නැගී සිටිනා වූ අයගේ පැත්තට. ඒ විරුද්ධතාවයේ අන්තිම අවස්ථාව දැකගන්නේ තමාගේම අය ප්‍රතික්ෂේප කරලා කුරුසියේ මරණයට මහා නින්දිත ආකාරයේ මරණයකට යටත් වන්නා වූ ස්වාමින් වහන්සේ. නමුත් ඒකත් මේ මහා ගැලවීමේ ජීවිත ගමනේ ගැලවුම් කරවාන් වහන්සේගේ ජීවිතේ එක අවස්ථාවක් පමණයි. ඒ උත්තරීතර අවස්ථාවක් දැක ගන්නවා අපි උන්වහන්සේ ඒ සියල්ල සමග සෑම දිනා විසින් ප්‍රතික්ෂේප කරන ලැබ කුරුසපත් වන්නා වූ අවස්ථාව තුල මා හිතන ආකාරයට ජයග්‍රහණයේ ආරම්භ වන්නේ අන්න ඒ වේදනාත්මක අවස්ථාව වෙනුයි. ඉතින් ඒ නිසා අපි ගාව ආරම්භ වෙන අවස්ථාව හොඳට හිතේ වැදිලා තිබෙනවා. වේදනාවන් බොහෝ වෙලාවට මතක හිටින්නා වූ පාඩම් අපට කියා දෙන නිසා. නමුත් විශ්වාසයි උන්වහන්සේගේ උත්ථානය තුලයි මේ සියල්ල බලවන්ත වෙලා තිබෙන්නේ. ඒ උත්ථානයේ ජයග්‍රහණය තුලයි අපිට ජීවකයාණන් සුදාත්මයන් වහන්සේ ලබා ගන්න පුළුවන් උනේ. මරණය සියල්ල අවසන් වුණා නම් සියල්ලම ඇත්තටම අවසానයි. එම නුරුන් නිසා තමයි අපි මේ වගේ ස්වාමින් වහන්සේ අදහන්නා වූ අය බවට පත් වෙලා තිබෙන්නේ. ඔබේ ප්‍රශ්නෙට මට දෙන්න තිබෙනා වූ එකම උත්තරය වෙන්නේ ස්වාමින් වහන්සේ අපි වාගේ ගත කළා වූ ජීවිතයේ මහා දරුණු ක්‍රූර වදහිංසාත්මක මරණය කියා පාන්නේ ජීවිතයේ තිබෙනා වූ අමාරුකම සහ ඒ ගමන් මාර්ගයේ තිබෙනා වූ කටුර බවයි. ස්වාමින් වහන්සේට ඒ සැලෙන්ද ගන්න සිද්ධ වුණේ අපි එක්කෙනෙක් කෙනාට ආලෝකයේ දානය කරන්න, අපි එක්කෙනෙක් කෙනාව පාපයෙන් මුදව ගන්නට. ආදරේ සහෝදරවරුනි, ඇත්තම කියනවා නම් මේ උත්තරය ගැන මේ පුද්ගලයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහුගේ තර්කය උනේ ඊට පස්සෙවත් නෑ ඔබ පැනදී යුත්තේ උත්තානා වූ ස්වාමින් වහන්සේගේ ලාංඡනයයි. ඔබගේ නිවසල තිබෙන්න ඕන වෙන්නේ උත්තානා වූ ස්වාමින් වහන්සේගේ ලාංඡනයයි. මම කොයිතරම් කිව්වත් ඔහුගේ හිතට වැදුනේ නැති බව තේරුණා මට. අපි විශේෂාකාරයකින් පළඳින්නේ කුරුස ප්‍රතිමාව සහිතලා පළඳනාවන් නිවසල තියාගන්නේ කුරුස ප්‍රතිමාවන්. ඒක කොහොම වුණත් අපි දන්නවා, විශ්වාසවන්තව අපි දන්නවා, අදහන්නා වූ අපි හැම දිනම දන්නවා. ජේසුස් වහන්සේ අපට ආරාධනය කළේ අපි එකිනෙක කෙනාගේ ජීවිත කුරුසයන් රැගෙන උන්වහන්සේව අනුගමනය කරන්නට. ඒ අනුගමනය කිරීම තුළ දකින්නා වූ එකම දේ වෙන්නේ මේ අමාරු මාර්ගයයි. මේ මාර්ගය අපි එකිනෙක කෙනාගේ ජීවිත කුරුසයන් රැගෙන මේ ජීවිතය ස්වාමින් වහන්සේ සමග යන්න පුළුවන් නම් එදින එහාට උත්ථානයේ ජයග්‍රහණය අපි සෑම දිනකට උරුමයි. ආදර සහෝදරවරුනි, ඒ නිසා ස්වාමින් වහන්සේ සමගයි අපට අපේ ජීවිතය ගත කරන්න වෙන්නේ. ස්වාමින් වහන්සේටයි
අපේ යාචිකාවන් ඉදිරිපත් කරන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේටයි අපද ආයදින්නට වෙන්නේ උන්වහන්සේගේ ගැලවීම, උන්වහන්සේගේ සහනය අපි එකිනෙක කෙනාට දානය කරන්න කියලා. ස්වාමීන් වහන්සේ සමගයි අපගේ කුරුසියේ ගමන යන්න සිද්ධ වෙන්නේ. ඒ ගමන වේදනාත්මකයි. ඒ නිසා අපේ හැම අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේට හැරෙද්දි කියන්න තිබෙන්නේ අපේ වේදනාවන් සහනය සලසන්නා වූ තෑන් වහන්සේ උන්වහන්සේ නිසා. ඒ නිසා අර මම ඔබට කිව්වා කාර්යයට මතක හිටින පාඩම හැම අවස්ථාවක තිබෙන්නේ ජීවිතයේ වේදනාත්මක අවස්ථාවකයි. බොහෝ වෙලාවට අපි ප්‍රීතියෙන් ගත කළා වූ අවස්ථාවන්, විනෝදයෙන් ගත කළා වූ අවස්ථාවන් ජීවිතය අපට අමතකයි. මතක හිටින පාඩම් උගන්වන්නේ ඒ නිසා බොහෝ වෙලාවට වේදනාත්මක අවස්ථාවන්. ඒ නිසා වෙනද ජේසුස් වහන්සේ අපට කිව්වේ අපි එකිනෙකනාගේ ජීවිත කුරුසයන් රැගෙන උන්වහන්සේ අනුගමනය කරන්න කියලා. ස්වාමීන් වහන්සේ රැගෙන දෙමින්, ස්වාමීන් වහන්සේ තුළ රැඳෙමින් උන්වහන්සේගේ සුවය ලබන්නට, උන්වහන්සේගේ තුරුලට එන්නට අපට වරම් දානය කරන්නට කියලා අපි විශේෂාකාරයකින් අද මේ ශ්‍රී කුරුසියේ ජයග්‍රහණේ මංගල්‍ය පවත්වද්දී අපි ස්වාමීන් වහන්සේ අදිමු. ඒ අනුව දැන් අපි ගායනා කරමු. දුක කියන්න ආවා ජේසුනි, ඔබගේ පාමුලට ඔබ වහන්සේ ළඟ ඉන්න ආසයි, ඔබ වහන්සේ තුළ රැඳෙන්න ආසයි. හේතුව මට සුවය ලැබෙන ඔබ වහන්සේගෙන්, ඔබ වහන්සේගේ තුරුලේ සිටීමෙන් පමණයි. මගේ දුර්ලකම් සෑමදාම මා සමගයි. මට හිතේ එක තැනක තියාගෙන ඔබ වහන්සේගේ වදන් අනුව අමාරුයි. ආදර ජේසුනි, මාව ශක්තිමත් කරන්න, මා දුබල කමින් පිරින්නේ. ඔබ වහන්සේගේ ශක්තියයි අවශ්‍ය වෙන්නේ. සදෝ ස්වාමිනේ, මේ ශක්තිය අපට දානය කරන්න, නොවැටි ගමන් කරන්න, නොවැටි ඔබ වහන්සේ සමග රැඳී සිටින්නට. අදවත සසරයි සිත එක තැන නොරැඳේ. පිටුවක් අසන්න ආදර ජේසුනි, ඇයි මා දුබල වුනේ. ජේසුනි ආසයි මාට ඔබ ළඟම රැඳෙන්න.
ස්වාමිනී ජීවිතේ කඳුලෙන් පිරී තිබෙනා වගේ මට හැඟෙන්නේ. බොහෝ අවස්ථාවන් වල මාගේ මිතුරන් මා හිතවතුන් මා සමග ඉන්නේ මට මොනවා හරි කරන්න පුළුවන් අවස්ථාවලදී පමණයි. කරදර බාධකවලදී සෑම දිනම මාව කරනවා ස්වාමිනී. මගේ නැත් වෙනවා සුදෝ ස්වාමිනී. ඒ මොහොත මහා පාළුවෙන් තනිකමින් වේදනාව ගත කරන්නා මොහොතක්. සම්මුදිනේ මා මුදා ගන්න ඔබ වහන්සේගේ සරණය පමණයි සෑමදාමට තිබෙන්නේ. ඔබ වහන්සේගේ ස්පර්ශයත් විඳින්නට සලස්වන්න සුදෝ ස්වාමිනී. මාව ඔබ වහන්සේ වෙතටම තුරුල් කරගන්න. වඩින්න ඔබ පමණිය සරණේ ජේසුස් ආසයි මාත් ඔබ ළඟම රැඳෙන්න ජේසුස් ආසයි මාත් ඔබ තුලම සිටින්න හිතවතුන් මේ ලෝකේ මා බලාපොරොත්තු වන්නා වූ දේවල් මා වෙත ළඟා කරන්නා වූ බොහෝ අවස්ථාවන් වල මා සෑහීමකටපත් වුණත් එයින් පළක් නැති වෙන ආකාරයටයි මට හැඟී යන්නේ. සුදෝ ස්වාමිනී වේදනාවන් නිතරම හදවතකින් ගන්නා වූ දේවල් බවටයි පත් කරන්නේ. මගේ දරුණා මගේ අද්දී මගේ සාම්පුරුෂයා බීමට ඇද්දා වෙද්දී මට කර ගියා ගන්න දෙයක් නැති වෙද්දී රැකියාව නොමැති වාර්තිකෙන් වැටෙද්දී සුදෝ ස්වාමිනී හදවතකින් නැවිලා තිබෙන්නේ. ඔබ වහන්සේගේ සිසිලස ඔබ වහන්සේගේ සුවසුව මගේ හදවතට වත් කරන්න. ඔබ වහන්සේ මාව සනසන ස්වාමින් වහන්සේ බව තේරුම් ගන්න මට වරම් දෙන්න. සුදෝ ස්වාමිනී ආසයි ඔබගේ තුරුලට එන්න. සුදෝ ස්වාමිනී මා තුරු කරගන්න. මිතුරන් ළඟ ආලකනක ඔබ පමණිය ඉන්නේ. හදගිරි නිවන සිසිලක් දෙන්නට සිත ඉදිරිගෙන පැයි. ජේසුස් ආසයි මාට ඔබ ළඟම රැඳෙන්න. ජේසුස් ආසයි මාට ඔබ තුලම සිටින්න. ජේසුස් ආසයි මාට ඔබ සොයවන්න. ජේසුස් ආසයි මාට ඔබ තුලට එන්න. සුදෝතමින් වහන්සේගේ තුරුල රැකෙමින් උන්වහන්සේට තුරුල් වෙමින් අපි උන්වහන්සේගේ වචනට ඇහුම්කම් දෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වහන්සේක්වා. ඔබ සමගද වනසේක්වා. ශිවිශේෂක සුදෝජවාම් තුමා විසින් ලියා තිබෙන දේවාක්‍ය නම් මෙසේය. ස්වාමී ඔබට මහිම
ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. පාලුකරේදී මෝසස් සර්පයා එළසූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දිනාම සදාතන ජීවනය ලබන පිණිස ඔසවන්නට ඕනෑය. දෙවන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සෙක්දයයි කිවහොත් සුවකී ඒකජාත පුත්‍රයාණන්වද ලොවට දෙවා වදාළ සේක. උන්වහන්සේ එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවන් වහන්සේ සුවකීය පුත්‍රයාණන් ලෝකෙට දෙවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහා ගන්නා විනිශ්චය කරනු ලැබේ. අදහ නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාත පුත්‍රයාණන් අදහා නොගත් බැවින් දැන්මම විනිශ්චය ලබා ඇත. ශුද්ධ වූ සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. දෙවන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්දයයි කිවහොත් සුවකීය ඒකජාත පුත්‍රයාණන් වද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. මදාබර සහෝදරවරුනි, ගැලවීමේ සැලැස්ම තුළ ස්වාමීන් වහන්සේට පැවරුණා වූ මහා කාර්යය වුණේ දෙවියන් වහන්සේ වෙත ජනතාව ගෙනීමයි. පාපයෙන් දෙවියන් වහන්සේගේ ඈත් වෙලා සිටියා වූ ජනතාව දෙවියන් වහන්සේ වෙත ගෙනීමෙන් ඔවුන්ට ගැලවීම ලබා දීමයි. අපි පාපය ගැන නොඑක් ආකාරයෙන් කතා කරනවා. ශුද්ධ වූ වාක්‍යය කියවද්දී ශුද්ධ වූ බයිබලයේ පුරාණ කිවිසමේ අපට හමුවන්නේ දෙවියන් වහන්සේ අදහාගත්තා වූ ජනතාවක්. මේ ජනතාව දෙවියන් වහන්සේ අදහාගත්තා වූ ජනතාව නම් ඇයි මෙතරම් දෙවියන් වහන්සේගේ නැත්තුනේ? මේ ප්‍රශ්නේ පැත්තකින් තියලා මේ මහා මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයාණන් ශුද්ධ ජෝවාම්තුමා කියන ආකාරයට මේ ලෝකයට පියාණන් වහන්සේ දානය කරනවා. ආදරණීය සහෝදරවරුනි, පාපේ ගැඹුර ඒ තිබෙනා වූ විනාශකාරීත්වය අපිට හැඟෙන්නේ එන්න ඒ ආකාරයෙන් කල්පනා කරද්දී දෙවියන් වහන්සේ අදහාගත්තා වූ පුරාණ ගිවිසුමේ ජනතාවත් දෙවියන් වහන්සේ විරුද්ධව නැගී සිටියා වූ අවස්ථාවන් තිබුණා. ඒක අවස්ථාවක්
චුදෝ සුවිශේෂය කියුණා. ඒ මෝසස්තුමා සර්පේකුව ලෝහයෙන් හරි ගස්සලා පිටක ගහලා ජනතාව ඉස්සරහා තැබුවා. සර්පයෙන් දෂ්ට කළා වූ ජනතාවට නැවත සුවය ලබා ගන්නට සුවය ලබා දෙන්නට මෝසස්තුමාට එම සිද්ධ කරන්න උනේ. ජනතාව දෙවියන් වහන්සේගෙන ඈත් වුණා අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඔවුන්ට දෂ්ට කරන්නට සර්පයන් එවු නිසා මේ තේරුම් ගත්තා ජනතාව මෝසස්තුමා ඉදිරියට යනවා වැටෙනවා. දේවයන් වහන්සේගෙන අපට සමාව ලබා දෙන්න අපි උන්වහන්සේ විරුද්ධව නැගී සිටියා. දෙවියන් වහන්සේ මෝසස්ට කරන්නේ ලෝකඩ සර්පෙක් හරි ගස්සලා හිටක ගහලා ජනතාව ඉදිරියෙන් තබන්න. සර්පෙන් දෂ්ට කළා වය ඒ සර්පයා දිහා බලලා සුවය ලබා ගනීවි. හදර සහෝදරවරුනි, සර්පයා අපට හුඟක් අවස්ථාවලදී හමු වෙනවා. චුද බයිබලයේ උපති පොතේ හමුවන්නේ පාපේ නපුර, ඒ නපුරේ සිතැඟි මනුෂ්‍යයාට ඇතුළත් කරන්නට ආවා වූ නපුරා නිරූපණය වෙන්නේ සර්පෙක් තුලින්. සර්පයයි කියන්නේ ඔබ දෙවියන් වහන්සේට සමාන වෙනවා. ඒ නිසා මේ ඵල භුක්ති විඳින්න. හදර සහෝදරවරුනි, ඒ ආකාරයෙන්ම සුදෝජවාමතම අපට කියනවා මේ මිනිසෙන් දෙවියන් වහන්සේ දරුකම් වෙත ගෙනීම සඳහා දේව පුත්‍රයාණන් ඔසවන ලබන්නට ඕනේ. ඒසවීම උන්වහන්සේගේ කුරුසපත් වීමයි. ඒ තුලයි ස්වාමින් වහන්සේට දර විවෘත කර දෙන්න පුළුවන් උනේ ස්වර්ග රාජ්‍යයේ. ඒ මරණය තුලයි ස්වාමින් වහන්සේට අපට දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ වරම උදා කර දෙන්න පුළුවන් උනේ. ඒ නින්දිත, ඒ කුරීරු, ඒ වේදනාවන් තුළින් උන්වහන්සේගේ අවසාන ලේබෙන්දු දක්වා හෙළිමෙනුයි උන්වහන්සේට පුළුවන් උනේ පාපේ කැලල මකා දමන්නට. ආදර සහෝදරවරුනි, එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් පාපේ ආධිනව කොයිතරම්ද කියන එක. ඒ සියල්ල දන්නා වූ අපය, ඒ දේ වචනේ අදහන්නා වූ අපි පාපෙට නතුවන්නා වූ අවස්ථාවන් ජීවිතේ තාම උදා වෙනවා. ඒ අවස්ථාවන් විග්‍රහ කරනවා නම්, කියා දෙනවා නම් කියන්න සිද්ධ වෙන්නේ එකම දෙය. ස්වාමින් වහන්සේගේ මහා වරප්‍රසාද උල්පත අපේ පැත්තට හැරෙන්න දෙන්නේ නැතුව අපි වහ දමන්නා වූ අවස්ථාවනුයි. නමුත් එකම දෙය, ඒ උල්පතෙන් පාලනය කරන්නා වූ අපි, ඒ උල්පතෙන් පිපස නිවා ගන්නේ නැති අපි හැම අවස්ථාවකදීම පිපාසයෙන් මරණයට පත්වන්නා වූ අය බවටයි පත්වන්නේ. මහා විනාශයක් වෙත ඇදී යන්නා වූ තත්ත්වයටයි පත්වන්නේ. ආදර සහෝදරවරුනි, ශ්‍රී කුරුසියේ ජයග්‍රහණේ මංගල්‍ය පවත්වන දවසේ සුදෝ වාක්‍යය අපට කියා පෑවේ. ඒ නිසා දේව පුත්‍රයාණන් විනිශ්චය කරුවාණන් නෙවෙයි, ගැලවුම් කරුවාණන්. උන්වහන්සේ අදහගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා වූ සෑම දෙනා ගැලවීම ලබන පිණිසයි. ඒ කුරුසපත් වීම අදහ නොගන අය විනිශ්චය තමන්ටම කරගෙන තිබෙන්නා වූ අයයි. ආදර සහෝදරවරුනි, බොහොම පහසුවෙන් තේරුම් යන ආකාරයට ඒ විනිශ්චය කියා පෑවොත් විනිශ්චය මේකයි. අපි මේ ලෝකේ ජීවත් වන්නා වූ අපි පාපයට නැඹුරු වන්නා වූ සෑම අවස්ථාවකදීම කල්පනා කරනවා පාපය කියලා දෙයක් නැහැ. එතකොට අපි නිදහස්. ඒ නිසා ඕන දෙයක් කරන්න පුළුවන්. පාපය කියලා දෙයක් නැහැ කියන එක අපට හැඟෙන්න වෙන සලස්වන එක තමයි නපුරාට තිබෙනා වූ ලේසිම ක්‍රමය අපව පාපේ දක්වාගෙන යන්නට. ඒ අනුව ජේසුස් වහන්සේට අවශ්‍ය වෙන්නේ අපි විනිශ්චය කරන්න. අපි විනිශ්චය කරන අවසානයි. පාපය නැහැ කියන
පාපය කියලා දෙයක් නැහැ කියන නිගමනයට අපි ඇවිල්ලා අපි ඉඩලෙන්නා වූ ඕනෑම වැරදි ක්‍රියාවක් අපේ අනුව හරි ක්‍රියාවක් බවට පත් කර ගන්නවා. චුඩදා හාරණකින් අද දවසේ දේශනය අවසන් කරන්නට. මේ දවස්වල අපගේ රජයේ ලංකා රජයේ උත්සාහ කරනවා ගබ්සාව ඉපදෙන්න ඉස්සෙල්ලා මවගේ කුසේ ඉන්නා බිලිඳුන් අවශ්‍ය නම් මවට නිදහස දෙන්නට නැති කර දමන්නට. නොයෙක් ආකාර මත මතාන්තර තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඒ තර්කන අතර ප්‍රධාන දෙයක් තමයි මව නිදහස් පුද්ගලයෙක්. මවක් වන්නා වූ සෑම කෙනෙක්ම නිදහස් පුද්ගලයෙක්. ඒ නිදහස් තැනත්තාට නිදහස තිබෙනවා තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණයන් ගන්නට. මම තම කෑල්ලක් එකතු කරනවා. තීරණයන් ගන්න නිදහස තිබෙනවා අපි සෑම කෙනාටම. නමුත් ගත යුතු තීරණයන් සෑම අවස්ථාවකදීම හරි තීරණයන්. වැරදි තීරණයන් ගන්නට මා හිතන අපි කාටවත් නිදහස නැහැ. ඒක නීතියක් හැටියට ලියවිලා නැතුව ගියත්. කමක් නැහැ. කොහොම නමුත් ඒ නිසා කියන එක තර්කයක් තමයි මවට නිදහස තිබෙනවා මව වෙනුවෙන් තීරණය කරන්නට. ඒ නිසා පුළුවන් නිදහස තිබෙන්න ඕනේ. ඕනනම් දරුවන්ව විනාශ කර දමන්නට, ගබ්සා කර දමන්නට. තව මේ වගේ නොයෙක් කාරණාවන් කියනවා. ඒ කාරණාවන් සියල්ල එක්ක රජයේ අවසාන වශයෙන් කියනවා මේ කාරණාව හොරෙන් කරන්න ගිහිල්ලා, අහු නොවනට කරන්න ගිහිල්ලා, වැරදි ස්ථානවලට ගිහිල්ලා මවවරුන් මියදෙනවා. ඒ නිසා ඒක නීතිගත කරපුවාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ආකාරයෙන් නියම ස්ථානට ගිහිල්ලා එවැනි දෙයක් කරන්න පුළුවන්. ආදර සහෝදරවරුනි, අවසාන වශයෙන් එහෙමනම් අපේ මව්වරුන්ට මිනි මරන්න පුළුවන්. එන්නේ නීතියයි අවසාන වෙන්නේ. එකම හේතුව තමයි දෙවන් වහන්සේ දාන කර තිබෙන්නා වූ දීමනාවන් එක්ක මවක් වීමේ දීමනාව දාන කර තිබෙන්නේ ඒ තත්ත්වෙ එන්න පුළුවන් අය සඳහා පමණයි. එහෙම වෙන්න බැරුව ගිය අය, මවක් වෙන්න බැරුව ගියා වූ අපගේ ගැහැණු දෙවිය ඕනතරම් මුළු ජීවිත කාලය පුරාම අඬා වැටෙමින් ඉන්නවා. ඒ හැකියාව මට නැහැ කියලා. ඉතින් හැකියාව තිබෙන්නා වූ මවවරුන් සෑම කෙනෙක්ම දැකන ගත යුතු එකම දේ වෙන්නේ එය දෙවන් වහන්සේ තිබෙන්නා වූ අතිවිශේෂ දීමනාවක්. අපට ඕන දේ කරන්නටද? අපට ඕන දේ කරන්නටද? මෙතන මවවරුන් කියයි නෑ, අපට ඕන දේ කරන්න නෙවෙයි. හරියාකාර යහපත් පෞල් ජීවිතයක් ආරම්භ කරලා ජීවිත සංවිධාන වෙනුවෙන් දෙවන් වහන්සේ වෙනුවෙන් තවත් දෙවන් වහන්සේට දරු පරපුරක් සූදානම් කර දෙන්නට. මේ මෙලෝකයේ පැවැත්ම වෙනුවෙන් දෙවන් වහන්සේ නිර්මාණය කළා වූ ලෝකය මෙහෙයවීම සඳහා අපි හැම දිනම මෙහෙයවන්නා වයයි. ඒ නිසායි කාල පරිච්ඡේදයක් තිබෙන්නේ. පටන් අරගෙන අවසන් කරන්න වෙනවා අපට. ඒ අපේ මෙහෙයවීම කාල පරිච්ඡේදයයි. මේ ලෝකෙට බිහිවන්නා වූ සෑම කෙනෙකුටම එන්න මේ මෙහෙයවීමටයි ස්වාමින් වහන්සේ ආරාධනය කරලා තිබෙන්නේ. ඉපදෙන්න ඉන්නා වූ දරුවන්ටත් ස්වාමින් වහන්සේ ඒ ආරාධනය කර තිබෙනවා. ඒ නිසා දකින්න ආකාරයට මගදී නතර කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්න බෑ. හේතුව ජීවයක් දානය කරන්න පුළුවන් එකම జగතා ස්වාමින් වහන්සේ, දෙවි පියාණන් වහන්සේ නිසා. ආදර සහෝදරවරුනි, එහෙම බලද්දී අපි විනිශ්චය කර ගන්නා අය. ඒ නිසා හරි උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් මෙලොවට වැවිනියේ මිනිස්යාට ජීවනය දෙන පිණිසයි. උන්වහන්සේ අදහා ගන්නා වූ අයට ජීවනය දෙන පිණිසයි. ඒ අදහ නොගන්නා අය දැන් මොමිනිශ්චය ලබා ඇත. ස්වාමීන් වහන්සේ මේ විනිශ්චය කරන්නේ අපිම විනිශ්චය කරන අවසානයි. ආදර සහෝදරවරුනි, චුදෝ ස්වාමීන් වහන්සේ මේ අල්තරේ වැඩම කරන්නා මොහොතයි. විශේෂාකාරයකින් අපි මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අදිමු. නපුර පාපය නොදකින්නා වූ තත්වයට පත් කරන්නට
නපුරා අපව පොළඹවද්දී. බොහොම ලේසියෙන් නිදහසට කාරණාවන් කියන්නට අවස්ථාවන් දාවෙන්නා වූ තත්වයට නපුරක් නොවේ යන්නට පාපයක් නොවේ යන්නට හැඟෙන්නට අපට සලන සම්දා කරද්දී ස්වාමීන් වහන්සේගේ වදන් අනුව යමින් යහපතේ ජීවත් වන්නට උන්වහන්සේ දිනා දුන්නා වූ ගැලවීමට උරුමකම් කියන්නට උන්වහන්සේගේ වරප්‍රසාදයෙන් පිරි ජීවත් වන්නට උන්වහන්සේ කුරුසියේ මරණය තුලින් අපට දානය කළා වූ ඒ ජීවනයේ දලදහර භුක්ති විඳින්මින් ජීවත් වන්නා වූ අය වන්නට අපට වරම් දානය කරන්න කියලා. අපි දිවසප්තාද වැඩම කරන්නා මේ මොහොතේදී වැඳ වැටි යාඥා කරමු. සුද්ධ වූ ස්වාමිනී ආලෝකයානනි ඔබ වහන්සේ අපට අප ජීවිතයන් වලට ආලෝකය දානය කරන්න. ගීයංක 49 මම නුඹ කිස්දා ගීතිකා පොතේ ගීයංක 49 Masana
ආදර සහෝදරවරුනි ශුද්ධ ස්වාමීන් වහන්සේ පාමුලයි මේ මොහොතේ අපි ඉන්නේ. අපි එක්කෙනෙක් කෙනාට ගලවි මුදා කළා වූ ස්වාමීන් වහන්සේ පාමුලයි මේ මොහොතේ අපි ඉන්නේ. අපේ සිතට සහනය අපේ ගතට සහනය අප දෙන්නා වූ ස්වාමීන් වහන්සේ පාමුලයි මේ මොහොතේ අපි ඉන්නේ. ඒ නිසා සුළු මොහොතකට අපි අපේ ජීවිතයන් දෙස අවධානය යොමු කරමු. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වරප්‍රසාද නැමැති මාදීමනාවන් අපට දානය කරමින් අපව මෙහෙවද්දී අපි ස්වාමීන් වහන්සේගෙන ඈත් වෙලා නපුට ඇලුම් කළා වූ අවස්ථාවන් සිහිපත් කරමු. ස්වාමීන් වහන්සේගේ දයාබර සමාව අපට දානය කරන්නට කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් යදිමු. උන්වහන්සේ මහා ආදරේ උරුම කරවානන්. ඒ ආදරය තුල ප්‍රතික්ෂේප දෙයක් නැහැ කිසිම අවස්ථාවකදී. ඒ නිසා උන්වහන්සේ ආදරයෙන් අපව වැළඳ ගන්නවා. කොයිතරම් ඈතට අපි උන්වහන්සේගෙන් ඈත් වෙලා ගියත්. මේ මොහොතේ විශේෂාකාරයකින් ශ්‍රී කුරුසියේ ජයග්‍රහණය මංගලයක් ලෙස පවත්වද්දී ඒ කුරුසියෙන් ලබා දුන්නා වූ ජයග්‍රහණය තුල ජීවත් වන්නට අපි ස්වාමීන් වහන්සේට විශේෂාකාරයකින් උන්වහන්සේගේ ආලෝකය අපට දානය කරන්න කියලා අපි ආඥා කරමු. ස්වාමිනී සහනය ඔබ වහන්සේ තුල පමණයි. සැනසීම ඔබ වහන්සේ තුල පමණයි. ඒ සැනසීමත් සහනයත් මට දානය කරන්න ස්වාමිනී. අසහනෙන් පිරි ජීවිත ප්‍රශ්නයන් වලින් තැඩී පොඩි වී ඉන්නා වූ මට ප්‍රශ්න වලට පිළිතුරක් සොයාගන්න බැරිව වේදනාව විඳින්නා මට විවිධ රෝගී භාවයන් ජීවිතේ තිබෙනා වූ රිදුම් සියල්ලක්ම මාව හෙම්බත් කරද්දී ඔබ වහන්සේ සහනය දානය කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේගේ සහනය මට දෙන්න ස්වාමිනී. සිතේ සහනය දෙවියන් තුල පමණයි. මගේ සිතේ සහනය දෙවියන් තුල පමණයි. මගේ සිතේ ස්වාමිනී නොඑක් රෝගී භාවයන් නොඑක් ආකාරයෙන් ශරීර දැනෙනා වේදනාවන් වෛද්‍යවරු නිර්දේශ කරන්නා රෝගී භාවයන් සමහර වෙලාවට වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන ආකාරයේ පිළිකාවෙන් රෝග භාවයන් ඒ සියල්ලටම ගොදුරු වන්නේ අපේ එක්කෙනෙක් කෙනායි. සුදෝ ස්වාමිනී අපේ ගතට අවශ්‍ය වන්නා වූ සහනය සොය ලබා දෙන්න. නොයෙක් ආකාර රෝග බාධා වලින් ඉන්නා වූ අප වෙනුවෙනුත් අපේ ආඥා අවශ්‍ය කරන්නා වූ රෝගීන් වෙනුවෙනුත් අපි ස්වාමීන් වහන්සේට කියමු. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි. මගේ ගතට සහනය දෙවියන් තුල පමණයි.
සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුලට එන්නට මට සැලසුවා වාගේම මේ සත්‍ය පුරාම ගත කරන්නා වූ ජීවිතය තුළ ඔබ වහන්සේට ප්‍රසන්න දරුවෙක් වන්නට ඔබ වහන්සේගේ රුධිරයෙන් මුදාගත්තා වූ දේවදරුවෙක් ක්‍රිස්තුදේවිගේ වන්නට ඔබ වහන්සේ ශුද්ධාත්මයන්ගේ ආලෝකය තුළ මාගේ ජීවිතය මෙහෙවන්නට පාපය නපුර පිළිපු කරන්නට පාපේ නැත් වී නපුරින් මිදී ඔබ වහන්සේගේ ආදරයේ සාධකයක් වන්නට යාදරේ ලෝකෙට ගෙන යන්නා වූ දරුවෙක් වන්නට සුදෝ ස්වාමිනී මා ස්පර්ශ කර මාතුරුළු කරගෙන ඔබ වහන්සේගේ ආශිර්වාදය දානය කරන්න. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට ස්තුතියි.